නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, අපේ මේ ජීවිතවල පින්වතුනේ යහපත අඳුනාගෙන යහපතේ හැසිරීම කියලා කියන්නේ සත්පුරුෂයන් ඇසුරීම කළ හැකි දෙයක්. සත්පුරුෂ ඇසුර මුණ ගැහිමත් එක්ක පමණක් කළ හැකි දෙයක්. යහපත හඳුනගන්නත් සත්පුරුෂයා ඕන. යහපතේ හැසිරීම පිණිසත් උදව් කරන්නේ සත්පුරුෂයා. සත්පුරුෂයා එසේ කරන උදව්ව ගැන බුද්ධ දේශනාවේ තියෙනවා මෙහෙම. නිදී නංව පවත්තාරං යං පස්සී වජ්ජ දස්සනං නිගයිහවාදින් මේ දහාවින් තාදිසං පණ්ඩිතම් භජේ. නිධානයක් පෙන්වා දෙන පරිද්දෙන් වැරැද්දක් දැක්කට පස්සේ ඕක වැරදි කියලා පෙන්නලා දෙන. ඒ වැරැද්ද වෙනුවෙන් නිග්‍රහ කරනවා කියලා කියන්නේ වැරැද්ද නොකළ යුතුයි කියලා වැරැද්දේ භයානකම ගැන කියලා දීලා ඒ වැරැද්ද හේතු කරගෙන ගැරහුමට ලක් කරනවා. ඒකට තමයි නිග්‍රහ කරනවා කියන්නේ. ওই જાතිය වැරදි කයින් නොකළ යුතුයි. ওই જાතිය වැරදි වචනෙන් නොකළ යුතුයි. ওই જાතිය වැරදි ජීවිකාවක් ගත නොකළ යුතුයි කියන. එහෙම නිග්‍රහ කරන තැනැත්තාට පාවිච්චි කළ වචනයක් මේධාවින් නුවණැත්තා. එසේ නිග්‍රහ කරන නුවණැත්තාව තාදිසං පණ්ඩිතම් භජේ. ඒ නුවණැත්තාව හොඳට ඇසුරු කරන්න කිව්වා. ඒ නුවණැත්තා ඇසුරු කිරීමෙන් තාදිසම් භජමානස්ස නුවණැත්තෙක් ඇසුරු කිරීමෙන් සත්පුරුෂයෙක් ඇසුරු කිරීමෙන් සෙය්‍යෝ හෝති යහපතම වන්නේය න පාපියෝ. ලාමක වූ පාපී දෙයක් ජීවිතයට නොවන්නේය. ඉතින් අපේ ජීවිතේ පින්වතුනේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ නිසාම යහපත ගැන කියා දෙන ඒ සත්පුරුෂ ධර්මය අපට මේ අහන්න ලැබෙන්නේ. අද මේ දේශනාවේදී මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් මිනුකා වීරතුංග මහත්මිය, මීට වසර 13කට ඉහතදී මියගිය ජයසීලී වීරතුංග මෑණියන්ගේ අප්‍රේල් මාසේ 7 වන දිනට යෙදුණු උපන් දිනය නිමිති කරගෙන මෑණියන්ට පින්පෙත් අනුමෝදනා පිණිසත් ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුණු නිලෝෂ අබේනායක මහත්මයාට මේ සියලුම පින් අනුමෝදන් කිරීමේ අදහසිනුත් අද ධර්ම දානය සිද්ධ කරනවා. පින්වතුනි, අද අපි ඉගෙන ගන්න ජාතක පොතේ නම මහා කන්න ජාතකය. මේ මහා කන්න ජාතකය ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී. දේශනාවට පසුබිම වුණේ එදා හවස් කාලේ ධම්සභා මණ්ඩපයේ රැස් වෙච්ච භික්ෂුන් භාග්‍යතුන් වහන්සේගේ ලෝකාර්ථ චර්යාව පිළිබඳව කතා කරමින් හිටියා. ලෝකාර්ථ චර්යා කියලා කියන්නේ ලෝකයට සිත සලසපු හැටි. බුදු කෙනෙක් ලොවට පහළවන්නේම පින්වතුනේ ලොවට සිත පිණිසනේ. බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන තියෙනවා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකෝ පාතු භාවෝ. එකමික පුද්ගලයෙකුගේ ලොව පහළවීම බහුජන හිතාය, බොහෝ ජනයාට හිත පිණිස වන්නේය. බහුජන සුඛාය, බොහෝ ජනයාට සැප පිණිස වන්නේය. ලෝකානුකම්පාය, ලෝකයට අනුකම්පා පිණිස වන්නේය. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං, දෙව් මිනිස් ලෝ සතුන්හට අර්ථය පිණිසත් හිතසුව පිණිසත් වන්නේය. කතමෝ ඒක පුද්ගලෝ, කවරෙක්ද ඒකම එක පුද්ගල රත්නය? තථාගතෝ අරහතු සම්මා සම්බුද්ධෝ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම. ඒ බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසා ලෝකයට යහපතම වෙනවා.
යහපත සදන බුදුරජාණන් වහන්සේ ලෝකාර්ථ චර්යාවේ හැසිරිච්ච ආකාරය ගැන භික්ෂුන් වහන්සේලා කතා කරමින් වාසය කළා මෙන්න මේ විදිහට. බලන්ට ආයුෂ්මතුනි අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයගේ යහපත පිණිසම හැසිරෙන හැටි හරි පුදුමයි. තමන් වහන්සේගේ පහසු විහරණය ගැනවත් කිසි බැලීමක් නැහැනේ. ලෝක සත්‍යයගේ ජීවිත සුවපත් කිරීම පිණිසමයි භාග්‍යතුන් වහන්සේ කැප වෙලා ඉන්නේ. දැන් බලන්න ආශ්මතුනි භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා යම් දිනයක ලෝක සත්‍යාව සංසාර දුකින් නිදහස් කරවන්න ඕන කියන අදහස හිතට අරගත්තාද එදා පටන් තවමත් දිගටම වෙහෙසෙන්නේ කටයුත්තටනේ. බලන්න භික්ෂුන් හිතලා තියෙන විදිහනේ. එදා තමන් වහන්සේ තනිවම පාත්‍ර සිවුරු අරගෙන බෝමැඩින් පිටත් වෙලා ආශ්මතුනි 18 යොදුනක් මග ගෙවාගෙන බරණැස ඉසිපතන මිගදායට වැඩි අර පස්වග භික්ෂුන් වහන්සේලාට සෙත සදන්ටනේ. බලන්න ධර්මාමූර්තය දෙන්න බුදුරජාණන් වහන්සේ පාගමනින්ම වැඩම කළා. ඉතින් එදා භික්ෂුන් කතා වෙලා එදා ආශ්මතුනි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවිනුත් අනත්ත ලක්කන සූත්‍ර දේශනාවිනුත් ඒ භික්ෂුන්ට සෙත සැලසුණානේ. ඊළඟට බලන්න ආශ්මතුනි නැවතත් උරුවෙල් දනවට වැඩම කළා. උරුවෙල් දනව්වේ මහා පිං ඇති තුම්බෑ ජටිලයන් ප්‍රධාන ඒ දහසක් දෙනාව බුදුරජාණන් වහන්සේ දමනය කළානේ. ඊළඟට බලන්න ආශ්මතුනි අපේ මහා කස්සපයන් වහන්සේ ගුරුවරයෙක් හොයාගෙන එනකොට භාග්‍යතුන් වහන්සේ තුන්ගව්වක් පෙරට වැඩම කළානේ. ඉතින් ආශ්මතුනි ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ ලෝකාර්ථ චර්යාව නේද කියලා ඔන්න දැන් කතා වෙනවා. තව භික්ෂුවක් කියනවා ඉතින් ඒකයි ආශ්මතුනි අර පුක්කුසාති හට සෙත සදන්ට බුදුරජාණන් වහන්සේ දාණයෙන් පස්සේ සැවැන් නුවරින් පිටත් වෙලා 45 යොදුනක් පෙරට වැඩියානේ. මොන්න කියනවා. ඊළඟට ආශ්මතුනි භාග්‍යතුන් වහන්සේ ජීවිතේ සම්බන්ධයක් නොහිතා ඇතැම් සෙත සැලසීම් කරේ නැද්ද? අර රුදුරු අඟුලිමාලයන් ආශ්මතුනි නම කිව් පමණින් තැති ගන්නා අඟුලිමාලයන්ව සොයාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩම කළානේ. ඉතින් දැන් මෙන්න මෙහෙම ඔය ආකාරයෙන් භික්ෂුන් වහන්සේලා නොඑක් ලෝකාර්ථ චර්යාව ගැන කතා කරමින් හිටියා. ඉතින් භික්ෂුන් දන්න කියන ඒවා තවතිසා භවනේ 3 මාසයක් වස් වැසලා 80 කෝටියක් දෙවියන්ට මාර්ගඵල අවබෝධයේ මේ සැලැස්සුවානේ කතා වෙනවා. ඊළඟට බ්‍රහ්ම ලෝකෙට වැඩම කරලා බ්‍රහ්මයන්ට සිත සලසපු විදිහ කතා වෙනවා. නාග සුපර්ණාදීන්ට සිත සලසපු විදිහ කතා වෙනවා. දැන් මෙහෙම ලෝකාර්ථ චර්යාව ගැන භික්ෂූන් කතා වෙවි හිටියා. මේ බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම ශාස්ත්‍රුන් වහන්සේ ගැනම සිහි කර කර කතා වෙවි හිටියා. දැන් මේ ජාතක කතා ඉගෙන ගන්න එකේ වටිනාකම මේක. අපිට බුද්ධානුස්සතිය කියන එක බුදුරජ සිහි කිරීම කියන එක ගොඩාක් ආකාර වලින් තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීමේ වටිනාකම මොකද්ද? අපටත් පුළුවන් එහෙම විමසන්නනේ. අපේ ජීවිතේ පින්වතුනි අපි ගොඩාක් ඒවා හිතන්නේ නැද්ද? හිතන හැම එකම කුසල්ද? හිතන හැම එකම අපේ ජීවිතේට මහා ප්‍රයෝජන පවතින දේවල්ද? නෑනේ. අපිට පුළුවන් මේ ගෙවි ගෙවි යන මනුස්ස ජීවිතේ අපේ හිතුවිලි අතරට මේ වගේ ලස්සන දේවල් එකතු කරන්න. බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා, බුදුරජාණන් වහන්සේ ලෝකයට සිත සදපු විදිහ හිතනවා, බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදි හිතනවා. හරි සුන්දරවට ශාස්ත්‍රුන් වහන්සේ ගැනම සිහි කර කර ජීවිතය ගත කරන්න බැයිද අපි දක්ෂ වුණොත්? පුළුවන්. ඒකට මේ වගේ ධර්ම අපිට බොහෝ උපකාරයි. ওই විදිහට භික්ෂුන් වහන්සේලා බුදුරජුන්ගේ ලෝකාර්ථ චර්යාව ගැන කතා බහවෙමින් ඉද්දී භාග්‍යතුන් වහන්සේ වැඩම කළා ධම්සභා මණ්ඩපයට. භික්ෂුන් නිහඬ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉඳලා භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ වැඩම කරනකොට නුඹේ කවර කතාවද අඩාල වුනේ? එතකොට භික්ෂුන් වහන්සේලා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ලෝකාර්ථ චර්යාව ගැනයි අපි මේ කතා වුනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්ව දෙවි මිනිසුන්ගේ යහපත දෙසා හැසිරෙනවා කියන එක ගොඩාක් විස්මයජනක නෑ. මහණෙනි සම්බුදු බව නොලබා සිටියදී බෝසත් අවදියේ පවා ශාස්ත්‍රුන් වහන්සේ ලෝකාර්ථ චර්යාවේ හැසිරුණා නොවේ කියලා බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් ගැන කිව්වා.
එතකොට අනිත් භික්ෂුන් ඔක්කොම අහන්න ආස කළා ඒ කතාව. ඒ වෙලාවේ තමයි මේ ජාතක පුවත භාග්‍යතුන් වහන්සේ වදාළේ මහා කන්න ජාතකය. ඈත අතීතයේ කාශ්‍යප පරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන පවතින කාලේ බරණැස් නුවර උසී නර කියලා එක රජෙක් රාජ්‍ය කරලා තියෙනවා. මේ කාලේ වෙනකොට කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා පිරිනුවම් පාලා ගොඩාක් කාලෙ ගත වෙලා. ඉතින් කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහෙන කාලේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මෙලොව පරලොව යහපත අයහපත් මේ අමතක කරලා කුසල අකුසල අමතක කරලා සතර අත්පා භයක් ගැන හිතන්නේ නැතුව ඔහේ හිතුමනාපට වාසය කරපු කාලේ. නිකන් නමට විතරයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ආන් එහෙම කාලයක් මේ සිදුවීම වෙන කාලේ. ඉතින් මේ ඔය විදිහට කාලය ගත කරනකොට බොහෝ දෙනෙක් දස අකුසලයෙන් යුක්ත නිසා මැරෙන අය සතර අපායෙම ගියා. දැන් මේකේ කරන්නේ දස අකුසල්ම නම් දස අකුසල්ම කරන මිනිස්සු අතරේ හොඳ චුට්ටක් විතරක් සුගතිය යනවා කියලා කතාවක් නැහැ. දස අකුසල් ඔක්කොමලා කරනවා නම් දස අකුසල් කරන ඔක්කොම යන්නේ නිරේ. නිකන් දස අකුසල් කරන අය තලින් චුට්ටක් තේරිලා උඩට යනවා කියලා ගන්නෑ. මොකද මේ නිරේවල් වල පිංගුතුනි ඉඩමදි කියලා කතන්දරයක් නැහැ. දැන් අපි හිතමු නිරේට ගිහිල්ලා මේ ඔක්කොමලා නිරේ ගියොත් එහෙම ඉඩමදි වෙලා නිකන් අහම්බෙට සුගතිය දායි කියලා. එහෙම නැහැ. නිරයන් වල ඉඩමදි කියලා කතාවක් නැහැ. කර්ම බලයත් එක්ක නිරේට යන්නේ. ඒ කාලේ හෝ ගාලා නිරේම ගියා. සක්දෙවිඳු දිව්‍ය භවනේ ඉඳලා බලනවා අලුතෙන් මේ රැස්වීම ආදිය තියෙනකොට දෙවිවරු වැඩිවීමක් නැහැ. ඉන්න දෙවිවරු ටිකත් අඩුවේ යනවා. ආයේ මනුස් මේ දිව්‍ය ලෝකෙට එන කෙනෙක් නැහැ. බොහොම කලාතුරකින් දෙවියෙක් එන්නේ. එතකොට සක්දිවිඳු කල්පනා කළා මේ අලුතෙන් දෙවිවරුන්ගේ පහළවීමක් නැත්තේ මොකෝ? කල්පනා කරලා බලනකොට දෙව්ලොවින් මේ දෙව්ලොව උපතට වැඩිපුර පිරිස ඉන්නේ මනුලොවින්නේ. මනුලොව විපරම් කළා. බලද්දී මනුලොව මැරෙන මිනිස්සු යන්නේ සතර අපායෙ නෙවෙයි. හේතුව මොකද්ද? මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියාගෙන මේ අය ඔක්කොම තමන්ගේ හිතුමනාපට ජීවත් වෙන්න පටන් අරගෙන කාශ්‍යප බුද්ධ ශාසනය වේගෙන් පිරිහෙනවා. මම මේ වෙලාවේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා කිසියම් උපායකින් මොවුන්ව බීතියෙන් ත්‍රස්ත කරවලා দমনය කරන්න ඕන. යලි අස්වසලා බුද්ධ ශාසනයේ තවත් දහස් වසරක් කල් පවත්නා න්‍යායෙන් කටයුතු කරන්න ඕන කියලා දෙවියෝ කල්පනා කළා. එතකොට බලන්න මේ සම්බුදු සසුන් පිරිහීගෙන යනකොට ඒ පරිහානියෙන් ඒ සම්බුද්ධ ශාසනයේ යම් පමණකට ගලවා ගන්නේ දෙවිවරු මැදිහත් වෙලාමයි. හොඳට මතක තියාගන්න පින්වතුනි. දෙවිවරු මැදිහත් වෙනවා ඒකට. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මැදිහත් වෙනවා. ඒ දෙවියෝ තමයි සම්බුදු සසුන සුරකින්නු ලබන්නේ. දෙවිවරු මැදිහත් වුණා. මැදිහත් වෙලා බලන්න දෙවියෝ කටයුතු කරපු හැටි. මනුලොව නරයන් බියවැද්දී මේ කටයුත්තට සක්දෙවිඳු එකතු කරගත්තා. මාතලී දෙව්පුතුව. මාතලී කියලා කියන්නේ සක්දෙවිඳුගේ දිව්‍ය රථයේ පදවන රියදුරු තනතුර ලබන දෙවියා. මේක තනතුරක්. දැන් කාශ්‍යප බුද්ධ කාලේ සක්දෙවිඳුටත් මාතලී කෙනෙක් ඉඳලා තියෙනවා. අද සක්දෙවිඳුටත් මාතලී කෙනෙක් ඉන්නවා. ඉතින් මේ මාතලී දෙව්පුතු සක්දෙවිඳු විසින් අමුතු වේශයකට වෙස් ගැන්නුවා. සක්දෙවිඳුගේ එරදීන් මාතලී සම්පූර්ණයෙන්ම කාලවර්ණයේ යුක්ත මහා සුවිශාල අස්පේක් තරම් භයානක සුනකයෙක් විදිහට පෙවුණා. ඒ සුනකයා ගැන කියනවා මේකේ බලන්න. ඒ සුනකයාගේ කට දෙපැත්තෙන් හරියට මේ මහා විශාල දත් දෙකක් ඇවිත් තිබුණා කියනවා. දත් දෙක බැගින් දත් හතරක්. දත් හතරක් ඉස්සරහට ඇවිත් තිබුණා කියනවා. ඒ දත් කොයි වගේද කියනවා හරියට නේත්‍රම් පලං කෙසෙල් ගෙඩි වගේ කියනවා. මහා විශාල දත් හතරක් ඇවිල්ලා තිබුණා එක පැත්තකින් දෙක ගානේ.
ඊනකට දැස් රතුපාට දිලුම් ගෙඩි වගේ රක්ත වර්ණයෙන් දිලිසුණා. දිව පිටට නිරාගෙන මේ දිව එල්ලා වැටී තිබුණා. රතුපාට මල්මාලයක් ගෙලේ දමා තිබුණා. ඒ සුනක ක්‍රෝපය කොයිතරම් බිහිසුණුයිද කියලා කියන්නේ ගැබක් දරාගෙන ඉන්න මවක් ඒ සුනක රූපේ දැක්කොත් ඒ දුටු සැනින් ගැබ හෙලෙනවා කියනවා, ගැබ වැටෙනවා කියනවා. අති භයංකාර සුනක වේශයක් මවා ගත්තා. ඒ සුනක වේශය මාතලි මේ දේවපුත්‍රයාට මවලා සක්දෙවිදු ඒ සුනකයාගේ අයිතිකාරයාගේ වේශයක් අරගත්තා. සාමාන්‍යයෙන් කහවතක් පුරවාගෙන කේස කලාපි පිටුපස්සට බැඳලා රතු මල් මාලයක් පැලඳගෙන පබළු පැහැගත්ත මහා දුන්න කුරේ එල්ලාගෙන දියමන්ති හුලක් අගට සවි කරන ලද සුවිශාල ගල් ඉන්නක් ඇඟිල්ලෙන් කරකවා බරණසට යොදුනක් පමණ මෙපිටින් ඔන්න මනුලොව පහළ වුණා. මනුලොව පහළ වෙච්ච ගමන් මේ සුනකයා මහා බිරුම් හඬ දුන්න කියනවා. ඒ බිරුම් සද්දෙට මුළු බරණැසම තැතිගන්වී ගියා. ওই දඹදිව තලයේ පුරාවට ඒ සුනකයාගේ හඬ ඇහිලා තිනවා. මේ මහා කළු යෝධ සුනකයා තමන්ගේ පෙර පාද පසු පාද ඔසවා දෙදරා යන හඬින් මේ මහ පොළොව හොල්ලා මේ මිනිස්සු ඉන්න මේ භූමියට එනවා. දැන් මිනිස්සයන්ට හිතෙනවා තමන්ට හානි වෙයි කියලා. නමුත් මේක ඇරදියකින්ද හානියක් උනේ නැහැ. නමුත් මිනිස්සු ඔක්කොම තැති ගැන්විලා ගියා. රාජමාලිගාව ළඟටම ආවා. උසී නර කියන රජුරුවන්ගේ මාලිගාව ළඟටම මේ සුනකයා ඇවිදින්න මාලිගාව ළඟදී සුනකයා බිරුම් හඬක් දුන්නා. ඒ සුනකයාගේ බිරුම් හඬ මුළු සක්වලම ඒක නින්නාද වෙවි දෝංකාර දුන්නා. සක්වලටම ඇහුණා. සාමාන්‍යයෙන් සක්වලටම ඇහෙන සද්ද කියලා කියන්නේ පින්වතුනි ගොඩක් දුර්ලභ සද්ද. සක්වලටම එක විදිහට ඇහුණ සද්ද විදිහට කියවෙනවා විදුර ජාතකයේ පූර්ණක කියන යක්ෂයාගේ සද්ද එකයි. ඊළඟට කුස ජාතකයේ කුස රජුරුවන්ගේ හඬ එක දෙකයි. බූරිදත්ත ජාතකයේ සුදර්ශන නාගරාජයාගේ ශබ්දේ තුනයි. ඊළඟට මේ මහා කන්න ජාතකයේ මේ මහා කන්න කියන සුනකයාගේ බිරුම් හඬ. මේවා තමයි සක්වලටම ඇහිච්ච සද්ද. සක්වලම ඒක නින්නාද වෙලා යන විදිහට මේ සුනකයා බුරනවා. සුනකයා බුරද්දී උසීනර රජුරුව මාලිගාව ඇතුළට ගිහිල්ලා මාලිගාව ඇතුළේ තිබිච්ච චූටි කවුලුවකින් බොහොම බීතියෙන් එළිය බලනකොට සුනකයාට අමතරව තව කෙනෙක් ඉන්නවා පේනවා. දැනගත්ත එකත් එකටම මේ සුනකයාගේ අයිතිකාරයයි කියලා. එතකොට රජුරුව අහනවා අනේ පින්වත ඔබේ ඔය සුනකයාව පාලනය කරගන්නකෝ මේකගෙන් අපිට අනතුරක් වෙයි. මේ සුනකයා මොකෝ මෙච්චර මේ බුරන්නේ අපේ හදවත් ගැලවෙන්න වගේ කිව්වා. දොර කිව්වා මේකාට බඩගිනි කිව්වා. එතකොට කියනවා අපි එහෙනම් මේකට බත් දෙන්න. රජමාලිගාවේ සකස් කරලා තිබ්බ සියලු බත් ඒ සුනකයාට දුන්නා. මේක එක හුස්මට ඒ බත් ටික කෑවනේ. දැන් දෙන්න දෙයක් නැහැ. ඉතින් මේ සුනකයා මේ විදිහට නොයේක ආකාරයෙන් ගොරව එක හුස්මට බත් කාපු හැටි දැක්කාම උසීනර රජුරුවන්ට හිතුණා මේකානම් සාමාන්‍ය සුනකෙක් වෙන්න බෑ. එකත් එකටම මේකා යකෙක් වගේ. මේකා සම්බන්ධයෙන් තොරතුරු අහන්න ඕන කියලා යම්කිසි හිතට ධෛර්යයක් උපදවාගෙන උසීනර රජුරුව මේ සුනකයාගේ අයිතිකාරයගෙන් මෙහෙම අහනවා. බිහිසුණු කළු පැහැ දිලිසෙන ඇඟක් තියෙනවා. සුදු පහැ දිව් දලක් මුවින් පිටට නිරා තියෙනවා. දුටු විට මේ සුනකයාව බියෙන් සිහි නැති වෙනවා. පස් පොලකින් දම්වැල් බැඳ සියතට අරන් තියෙනවා. එඩිතර මිනිසානිනි මේ තොපගේ සුනකයා තව මොනවද අපෙන් ඉල්ලන්නේ? අර තියෙන බත් ඔක්කොම ටික කෑවට පස්සේ ආයෙ මොකද ඉල්ලන්නේ කියලා ඇහුවා. එතකොට සක්දිවිඳු කියනවා එම්බා උසීනර මහරජ බලව මගේ සුරතලා
ඌරෝ මුවන් වැනි සතුන්ව මේකට කන්ට ඕන නෑ. මනුලොව මිනිසුන්නේ මිනිමාලුයි කන්ට ආස. තව මොහොතින් මගේ අතින් මේකා මිදී යනවා. එතකොට උසීනර රජුරුව හොඳටම බයට පත් වුණා. ඇයි මේ කිව්වේ මොකද්ද? මේ මගේ හොරතලා සාමාන්‍යයෙන් මේ ඌරොහාව වගේ සත්තු කන එකෙක් නෙමෙයි. මේකා කන්නේ මිනිසුන්ගේ මස් මිනිමාලු. තව ඉතින් ටික වෙලාවකින් මේක මගේ අතින් මිදෙනවා කිව්වා. රජුරු බයට පත් වෙලා කියනවා අයියෝ එතකොට භවත තොබගේ සුනකයා මේ මිනිස්සු ඔක්කොම මගේ මේ රටවැසි ඔක්කොම කනවද? ඒ ඔක්කොමලා කාලා විනාශ කළා දාවිද? මිනිසුන්ගේ මස් විතරද මේකා කන්නේ? එතකොට කියනවා මහරජ මේකා මනුලොව සියලු මිනිසුන්ගේ මස් කන්නේ. මූ සියලු මිනිසුන්ගේ මස් වලට ප්‍රිය නැහැ. මූ මස් කන්නේ මගේ හතුරන්ගේ. මට හතුරුකම් කරන ඈයන්ගේ මස් මේකා කනවා. ඒක උන්නම් එකෙක්වත් බේරෙන්නේ නැහැ. මේකට හොඳට ඉව තියනවා කිව්වා. එතකොට උසීනර රජුරු අහනවා ඉතින් භවත මේ මනුලොව ඔහෙට හතුරුකම් කරන්නේ කවුද? ඔහෙට හතුරුකම් කරන කෙනා කොයි වගේද? ඒ කෙනා ගැන කියන්න කිව්වා. අපි ඒ කෙනාට ඒ කෙනාව මේ බල්ලට දීලා අපි ඉක්මනින් මුව පාලනය කරගමු. එතකොට කියනවා ඉම්බල මහරජ තොපට නොපෙනේද? ධර්මයට ගරු නොකරන පස්පව් දස අකුසල් කරන අසීලාචාරව හැසිරෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වෙස් අරගෙන උඩඟුකමින් උඩ පැන පැන ඉන්න ගෑනු පිරිමි නොපෙනේද තොපට? මේකුන් හැමෝම මය සතුරෝ. ඒ සතුරන් වනං මේ සුනකයා රීරි මාංශේ මතුවෙන්ටම සම්පූර්ණයෙන්ම කාලා දානවා කිව්වා. එහෙම කියලා සක්දෙවිඳු බීතියට පත් වෙලා ඉන්න උසීනර මහරජාටත් අනෙක් පිරිවරටත් ඇහෙන්න මෙන්න මෙහෙම කිව්වා. මුඩු හිස නම් දිලිසෙනවා යසට සිවුරු පොරවනවා. පාත්‍රයත් අතට රැගෙන ශ්‍රමණ වෙසින් හැසිරෙනවා. සිල් ගුණදන් කිසිවක් නැහැ ගොයිතෙන්පත් කරනවා. මහන වෙස්ගත් දුසිලුන් මගේ සතුරම් බව මේ සතානන් දන්නවා. මාතින් මිදෙන මේකා ඔවුන්ගේ බොටුව සිඳ කන්ට හොඳ හැටි දන්නවා. ඔවුන් බලන්න කියපු දේ මුඩු හිස නම් දිලිසෙනවා. හොඳට ගානට හිස මුඩු කරලා ඉන්නවා. යසට සිවුරු පොරවනවා. සිවුරත් හරි හැඩයට පොරවනවා. පාත්‍රයත් අතට රැගෙන ශ්‍රමණ වෙසින් හැසිරෙනවා. ශ්‍රමණ වේසේනේ පාත්‍රය අතට ගැනීම. පාත්‍රය අතට අරන් ශ්‍රමණෙක් වගේ හැසිරෙනවා. සිල් ගුණදන් කිසිවක් නැහැ. දැන් අද කියනෝ නේද? සීලය නැහැ කියනවා. ඔය සිල් පද පැනවීමක් නැහැ කියනවා. සිල් පද පැනවීම කියලා කියන්නේ බොරු කතා කියනවා. ඒවා ව්‍රත කියනවා. මුඩු හිස දිලිසෙනවා. සිවුරක් පුරවන් ඉන්නවා. හැබැයි කියන්නේ මොනවද? සිල් ගුණ දන්නේ නැහැ කියනවා. ඒ මදිවාට ගොයිතෙන්පතුත් කරනවා. ඉඩම් කඩම් අරගෙන ගොයිතනක් බතක් කරනකොට හාමුදුරු නමක් අද මිනිස්සු ප්‍රශංසා කරන්නේ නැද්ද? අද මිනිස්සු පස්සසනවනේ. අන්න හාමුදුරුවෝ කියනවා. හාමුදුරුවෝ නම් එහෙම ඉන්න එපැයි කියනවා. වවල අපටත් කණ්ඩ දෙන්න එපැයි කියනවා. මාධ්‍යමුත් ගිහිල්ලා වීඩියෝ කරනවා. නැද්ද? අඳුන ගන්න පින්වතුනි. මේ සුනකයා හිටියනම් කනවා. බලන්න මේ මහන වෙස්ගත් දුසිලුන් මගේ සතුරන් බව. මහන වේසේ අරගත්තට දුස්සීලයා මගේ සතුරෙක් බව මේ සුනකයා දන්නවා කිව්වා. මේක එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ කිව්වා. ඔවුන්ගේ බොටුව සිඳ කන්ට හොඳ හැටි දන්නවා. දුසීලකම් කර කර නිකන් මිනිස්සුયો කැමති ඒවා කර කර වර්තමානයේ භික්ෂුන් ගත්තාම කරන්නේම වර්තමානයේ වැඩිපුර ඉන්නේ ඔය සමාජ මාධ්‍ය ජාල අස්සෙම ඉන්නේ මිනිස්සු සතුටු කරන භික්ෂු වෙස්ගත්ත නළුවෝ. හරියට නාටිකාංගනාව වගේ නාටිකාංගනාවක් එහෙ මෙහෙ නලවලා නටනකොට මිනිස්සු
හරි අගේ කියනවා. මිනිස්සු කැමති විදිහට නාටක අංගනව නටනවා. වර්තමානයේ පැවිද්දුත් බොහොමයක් එහෙමයි. මිනිස්සු කැමති වෙන ආකාරයට මිනිස්සුන්ගේ හිත යම් විදිහකින් දිනා ගන්න පුළුවන්ද? එව්වමයි කරන්නේ. වාද පුටු තියාගෙන බලන්න තියෙන සෙල්ලම්. අසවල් දවසේ වාදෙට එනවාද නැද්ද? මේ සිවුරු පොරවගෙන ඉන්නේ. සමහරවිට අපි අභිධර්ම පන්ති කරනවා කියලා බෝඩ් වල ලියලිය පන්ති කරනවා. নানা ප්‍රකාර විකාරයෙන් මිනිස්යාගේ හිත මුලාවට පත් කරනවා. පින්වතුනි මේ වදන් ඔබට කියන්නේ ඔබේ ජීවිතය රැක ගැනීම පිණිස. මොකද ඒ බඳු ලාමක අසත්පුරුෂ භාවය පෙරට අරගත්ත තමන්ගේ කිත් පැසසුම් කියන එකම මුලට අරගත්ත තමන් ප්‍රසිද්ධ වෙන්න හිතන අයට මේ වචන වැඩක් නැහැ. ඒ අය සමහරවිට මේ වචනයක් අහම්බෙන් හෝ එහෙම කෙනෙකුට අහන්න ලැබුණොත් මේකටත් ගරහලා මොකක් හරි එකක් දායි. එච්චරයි. හදාගන්නේ. හදා ගැනීම උවමනාවක් නැහැ. ලාභ සත්කාර කැමැත්තට පැමිණි කෙනා තමන්ගේ ලැජ්ජ බය නසා ගන්නවනේ. ලැජ්ජා බය නසා ගන්නවා. ලැජ්ජා බය නට වුණාට පස්සේ ලැජ්ජා බය නැසිච්ච කෙනාට ආයෙ රැක ගන්න දෙයක් නැහැ ඉතින්. ඊට පස්සේ යා තමන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් ඕන එකක් කරනවා. මම කාශ්‍යප බුද්ධ කාලෙත් එහෙම වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ අපිට පේනවා ගෞතම බුද්ධ ශාසනයටත් ඒ හරිය යම් යම් පමණකින් වෙමින් තියෙනවා. ඉතින් දෙවිවරු මැදිහත් වෙලා මේවා ආරක්ෂා කළොත් තමයි. මොකද මේකේ මිනිස්සුන්ට කරන්න පුළුවන් සීමාව හරි අඩුයි. මිනිස්යාට කරන්න පුළුවන් සීමාව හරි අඩුයි. මොකද මිනිස්යාට එරෙහි වන පිරිස වැඩිනේ. මිනිස්යාට එරෙහි වෙලා එනකොට අර යහපත කරන්න හදන ගුණවන්ත උත්තමයාට එරෙහි වෙලා එනකොට ඒ උත්තමයන්ට ලොකු බලයක් නැහැනේ. දෙවියන්ට බලය තියෙනවා. ඒ නිසා මේ වගේ ඉතින් මේ වගේ නොසන්ඩාල ගිහි පැවිදි උදවියව দমনය කර ගන්නට නම් දෙවියන්ගේ මැදිහත් වීම ඕන. ඊළඟට සක්දෙවිඳු කිව්වා මෙහෙම. මුඩු හිසනම් දිලිසෙනවා යසට සිවුරු පොරවනවා. පාත්‍රය අතටගෙන භික්ෂුණීන් ලෙස ඉන්නවා. සිල් ගුණදන් කිසිවක් නැහැ රහසේ පව් කරනවා. බුදු සසුන වනසන ඒ මෙහෙණන් මය සතුරු මේ සතානන් දන්නවා මාතින් මිදෙන මේකා ඔවුන්ගේ බොටුව සිඳ කන්ට හොඳ හැටි දන්නවා. ස්ත්‍රීනුත් භික්ෂුණීන්ගේ වෙස් අරගෙන නාඩගම් නටනවා. ඒ නාඩගම් නටන අයුරු දෙවියන්ට පේනවා. ඒ දෙවියෝ එතකොට ඒ අයවත් වනසනවා කිව්වා. හිස රැවුල් දිගට වවනවා ජටා මඩුළු හිස බඳිනවා. නිතර බුලත් විට හපනවා මෙලියන් දතුත් දරනවා. තාපස වෙසින් සිට සල්ලි පොලියට දෙනවා. මේ හැම හොරතවුසන් මගේ සතුරන් බව මේ සතානන් දන්නවා. මාතින් මිදෙන මේකා ඔවුන්ගේ බොටුවද සිඳ කන්ට හොඳ හැටි දන්නවා කිව්වා. එතකොට ඒ කාලේ හිතලා තියෙනවා මේ තක්කඩි තාපසින් තාපස වෙස් අරගෙන මිනිසුන්ට බොරු කීකේ ජීවත් වෙන එහෙම තක්කඩි තාපසයෝ ඉඳලා තියෙනවා. ආන්ගේ තාපසයෝ ගැන මේ කිව්වේ. තාපස වේසේ දරාගෙන මේ කරන්නේ සම්පූර්ණ බොරුව. රජසිටු මැති ඇමතිවරුන්ගේ හැම නැකත් බලනවා. ජනයා මුලා කරමින් ඔවුන්ගේ ධන පැහැර ගන්නවා. වේද මන්තර මතුරා නොයෙකුත් යාග කරනවා. අනුන් රවටා දිවිගෙවන බමුණන්නේ මගේ සතුරෝ මේ සතානන් දන්නවා. මාතින් මිදෙන මේකා ඔවුන්ගේ බොටුව සිඳ කන්ට හොඳට දන්නවා කිව්වා. අද කාලේ ඉන්නවනේ ඔය හැමදාම වගේ උදෑසනම ඉන්නේ නොඑක් තරු කතන්දර ආදිය කියාගෙන මිනිසුන්ව මුලාවෙන් මුලාවට දමදමා තමන්ගේ මේ ජීවිකාව ගත කරන්න උත්සාහ කරන උදවිය. ඒ බඳු අය ගැන මේ කියන්නේ. ඊළඟට කියනවා මෙහෙම. තමා ළඟ මිල මුදල් හැම පහසුකම් තියෙනවා. මහලු වී දුබලව ගිය මව්පියන් ඔහුට ඉන්නවා. ඊතා දුකසේ ඔවුන් අසරණව වසනවා.
එය දැන නොදුටු ආසේ දූපුතුන් හොඳින් ඉන්නවා. එහෙම නැද්ද? කොච්චර තියෙනවද? මහලු වෙලා වයසට ගියපු ආදර මව්පියෝ ඔහේ දිරන්න දීලා දැක්කේ නෑ වගේ ඉන්න අසත්පුරුෂ දරුවෝ. ඒ අසත්පුරුෂ දරුවන් නම් ඔවුන් මගේ සතුරන් වගේ මේ සතානක් දන්නවා. මේ කළු සුනකයා දන්නවා කිව්වා. ඒකුන් තමයි මගේ හතුරු කියලා. ඔවුන්ගේ බොටුව සිඳ කන්ට හොඳ හැටි දන්නවා. මේකා මගේ අතින් ගැලවෙච්චි ගමන් ඒ බන්දන්ගේ බොටුව සිඳලා කනවා කිව්වා. මහලු වී දුබලව ගිය සිය මව්පියන් දෙදෙනා නොමග යන දරුවන් දැක ඔවුන්ගේ යහපතට අවවාද කරන විට පාඩුවේ හිටපන්න තොප මොනවාද දන්නේ කියා මාපියන් හට හෙලා දකිනා දූපුතුන් මගේ සතුරන් වග මේ සතානන් දන්නවා කිව්වා. අම්මට තාත්තට අඩිය හප්පන අම්මට තාත්තට උඹ මොනවද දන්නේ කියන ඒ අය මගේ සතුරෝ කිව්වා. අද බලාගෙන ගියාම අද ලෝකේ දිහා බලද්දී අද ලෝකෙට හිම මේ කළු සුනකයා ආවනම් උට සෑහෙන්න බඩ පුරව ගන්න තියෙනවා. මොකද ඒ જાතියේ ඈයොම හරි හරියට ඉන්නවා. කළු සුනකයාට සෑහෙන්න හොඳට ආහාර පාන තියෙනවා අද සරුවට. බලන්න මේ ಗುಣධර්ම ගැන කියලා දෙන්න ලස්සන නේද පින්වතුනි. මේ දේවල් ඉගෙනගෙන අපිට පුළුවන් නම් පෞද්ගලිකව අපේ ජීවිතේ ටික ටික ගොඩනගන්න. ඒක තමයි වටින දේ. ඒක තමයි වටින නෙමෙයි පින්වතුනි. ඒක තමයි කළ හැකි දේ. කළ හැක්කේ ඒක. මේ බණපදේ කියා දෙනු මටත් බණපදේ අහන ඔබටත් අපිට කරන්න පුළුවන් ඒක. අපිට බෑ තව කෙනෙකුගේ මේවා හදන්නනේ. අපිට පුළුවන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවයෙන් අපේ ගුණධර්ම ටික මහන්සි වෙලා හිංසිරුවේ ටික ටික ගොඩනගන්න පුළුවන්. මේ ගුරුවරයාගේ බිරිඳය, මේ මිතුරාගේ බිරිඳය, මේ පුංචි අම්මාය, මේ මගේ නැන්දාය, මෙසේ ගරු කළ යුතු කාන්තාවන් රවටා ඔවුන් නොමගින් පොළඹවාගෙන වරදේ යෙදෙනා පවිටු පුරුෂයන් මගේ සතුරන් වග මේ සතා නන් දන්නවා. සල්ලාලකම් කරන ඈයෝ, සල්ලාලකම් කරන තැනැත්තෝ සහ තැනැත්තියෝ මේ සුනකයා හොඳට අඳුනනවා කිව්වා. සල්ලාලකමේ හැසිරෙන තැනැත්තාව මැනවින් අල්ලාගෙන බොටුව සිඳ මස්කන්ට මේක හොඳ හැටි දන්නවා කිව්වා. කඩුදුනු හියවුරු බැඳ මහ වනයේ සැඟ වෙනවා. පාරේ යන මිනිසුන් මරා ධනයත් පැහැර ගන්නවා. දරුණු සිතකින් කුරිරු දිවි ගෙවන ඒ නරයන් මගේ සතුරන් වග මේ සතානන් දන්නවා. හොරකම් කරන උදවිය. හොරකම් මංකොල්ලකාරකම් අද සමහරට වර්තමානයේ වෙනකොට ගොඩාක් සූක්ෂම විදිහට කරනවා. සමහරවිට ඔය මේ අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ අනේ අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරා කනවා. මේවා තියෙනවනේ. එක එක දක්ෂතා විදිහට මේවා තියෙනවා. එතකොට ඒ කොමලා මේ සුනඛයාගේ ගොදුරු බවට පත් වෙන්න සුදුසු අයයි. ඊට පස්සේ බෝධිසත්වයෝ සක්දේන්දු යදා කියලා තියෙනවා මෙහෙම. සැමියා මල බිරියන් හුදකලාවේ වසනවා. ඔවුන්වද රවටා සැරසී සුවඳ ගල්වා ඔවුන් වෙත ගොස් පොළඹවාගෙන ධනයෙන් ඔවුන් වරදට යොදවා ඔවුන්ගේ දේම කාබී තී දුසිල් ගෑණියකි හිටපිය මම ලොවට කියමින් ඔවුන් බියකොට තව ධනය පැහැර ගන්නා ඒ ස්ත්‍රී ධූර්තයෝ මගේ සතුරන් වග මේ සතානන් දන්නවා. බලන්න පින්වතුනි මේ දේවල් ඒ කලද තිබිලා තියෙනවා අදටත් තියෙනවනේ මේ වගේ මහා ජරා දේවල්. සමහරවිට පාඩුවේ අහිංසක වෙන්න ස්ත්‍රියාවක්ව යම් මේ පුරුෂයෝ ගිහිල්ලා නිකන් පණ දෙන්නම් වගේ හිතවත් කරගන්නවා. හිතවත් කරගෙන අර කාන්තාවකව තමන්ට ඕන හැටියට පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒ පුරුෂයාම අර ස්ත්‍රියාවට කියනවා තී ව්‍යසංගනක්, තී මහා නරක ගෑණියක්. එතකොට අර මිනිසයා හොඳ පිරිසිදු එකක්. ඔක්කොම කරපු මිනිසයා. අර ස්ත්‍රියාවට ඇඟිලි දික් කරනවා කියනවා. ඇඟිලි දික් කරලා මං
ස්ත්‍රී ගැන කියන්නම් කියලා. සමහරවිට අද ඔය අපිට බොහෝ ආරංචි වෙනවා මේ අන්තර්ජාලවල ඔන්න ආදර සම්බන්ධතා ආදී හදාගත්තාම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ඉතින් ඒ අය ඒ විශ්වාස කරනවානේ. දැන් ගෑනු ළමයෙක් නම් පිරිමි ළමයාව විශ්වාස කරනවා. පිරිමි ළමයෙක් නම් ගැහැණු ළමයාව විශ්වාස කරනවා. ඒ විශ්වාසෙත් එක්ක ඒ සම්බන්ධතා ගොඩ නැගීගෙන යනකොට ඒගොල්ලෝ ඉතින් අර පෞද්ගලික ඡායාරූප හෝමාරු කර ගැනීම ආදිය කරනවා. ඒ වගේ කරාට පස්සේ අර තව කෙනෙකුගේ විශ්වාසය කියන එකනේ සම්පූර්ණයෙන්ම පාවිච්චිට ගන්නෙ. අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේ ෆොටෝ එක දානවා අහවල් දෙයි. මෙහෙම ප්‍රසිද්ධ කරනවා. දැන් මං කියන විදිහට උඹ වැඩ කරන්න ඕන. එහෙම කියලා කරන කටයුතු කොච්චර තියෙනවද අද ලෝකේ? බලන්න කොච්චර ලාමකද කියලා. කොච්චර ලාමකද? රුදුරු කළු සුනකයාගේ ගොදුරු. ඊටාම හීන දීන ගති පිංගුතුනේ මේවා. ලාමක ගණේ මිනිසෙන්ගේ දුර්වලතා තව කෙනෙක් පාවිච්චි කරනවා නම් තමන්ගේ යැපීම පිණිස. මිනිසයන්ට තියෙන දුර්වලතා තමන්ගේ යැපීම පිණිස පාවිච්චි කරනවා නම් මේ මිනිසයා හරීම ලාමක මිනිසෙක්. මිනිසෙකුගේ තියෙන කෙලෙස් තමන්ගේ යැපීම පිණිස කෙනෙක් පාවිච්චි කරනවා නම් මිනිස්සු කොහොමද කෙලෙස් වලින් යුක්තයි? කෙලෙස් වලින් යුක්ත මිනිසයාව පොළඹවාගෙන අබරවලා කරකලා තමන්ගේ යැපීම හදා ගන්නවා නම් ඒ බඳු පුද්ගලයා ඒ ඇඹරි එන කෙනාටත් වඩා ලාමක චරිතයක්. හීනයි දීනයි. සුනකේකුගේ ආහාරයක් විදිහට දාන්න සුදුසුයි. බල්ලෙක් කන වමනයක් වගේ ඒ මිනිසයා. බල්ලෙක් කන අසුචියක් වගේ ඒ මිනිසයා. ඉතින් ඔය විදිහට කිව්වා. සට කපටකම් කරනවා නැති ಗುಣ මවාපානවා. පහත් අදහසින් සිට අනුන්ට විපත ගේනවා. බාල වැඩ කරන නරයින් මගේ සතුරන් වග මේ සතා නම් දන්නවා. මාතින් විදෙන මේකා ඔවුන්ගේ බොටුව සිඳ කන්ට හොඳ හැටි දන්නවා. ඔන්න ඔහොමයි සක්දියුද කිව්වේ. දැන් එතකොට බලන්න මේ මහා කන්න කියන සුනකයාගේ ගොදුරු කවුද? හොරට සිවුරු දරාගෙන සිවුරට නුසුදුසු දේවල් කරන අය. සිවුරු පොරවාගෙන භික්ෂු වේසෙන් ඉඳගෙන ගොවිතැන්පත් කරගෙන මිනිස්යාව මුලා කරගෙන මිනිසයා කැමති ආකාරයේ නාඩගම් වලින් ප්‍රසිද්ධියක් හොයන මිනිසයා ඉස්සරහා තමන් නිකන් විශේෂ චරිතයක් වෙන්න දඟලන මිනිසයාට යහපත අයහපත අනුකම්පාවෙන් කියා නොදෙන සියලු දෙනා පවිටුයි ලාමකයි සුනකේකට සුදුසු වමනයක් වගේ ජීවිතයක්. සිවුරක් දරාගෙන හිටියත් සිවුරක් දරා සිටියත් සුනකේකට සුදුසු වමනයක් වගේ ලාමක ජීවිතයක් ඒ ජීවිතේ. ඊළඟට ජනයාව නොඑක ආකාරයෙන් රවටා බොරු බේගල් කී හරි හම්බ කරන ඔය මේ නොඑක ආකාරයෙන් නැකත්කාරයෝ කේන්දරකාරයෝ ආදී සිටිද්ද සියලු දෙනාද ජනයාව මුලා කරමින් ධනය හම්බ කරන සියලු දෙනා සුනකේකුගේ ආහාරයට සුදුසු අසුචියක් වගේ ලාමකයි ඒ බඳු. ඊළඟට තමන් ළඟ හොඳට මිල මුදල් තියෙද්දි අම්මා තාත්තට සලකන්නේ නැතුව ඉන්නවනේ මව්පියන් දෙස නොබලන දරුවෝ ලාමකයි අසුචි වගේ වමන වගේ ජීවිත. ඊළඟට අම්මා තාත්තා දෙන්නා යම් අවවාදයක් අනුශාසනාවක් කරනකොට තමන්ට ජන්මේ දීපු ආදර මෑණියන්ගේ අවවාද ඉස්සරහා මේ මෑණියන්ට අඩිය හප්පනවා නම් තමන්ට ජන්මේ දීපු පියාණන්ට අඩිය හප්පනවා නම් ඒ ස්ත්‍රියව හෝ ඒ පුරුෂයා දෙවිවරු දකින්නේ නෑ ඒ බඳුන්ව. ඒ බඳුන්ව පේන්නේ සුනකයන්ටයි. ඒ තරමටම ලාමකයි. ඊළඟට සල්ලාලකම් කරන ඇයෝ සල්ලාලකමේ යෙදෙනවන යම් ස්ත්‍රී පුරුෂයෝ ඒ සල්ලාලකම් කරන කැමැත්තෙන් වෙන්න පුළුවන් බලහත්කාරයෙන් වෙන්න පුළුවන්. සල්ලාලකමේ යමෙක් යෙදෙනවාද ඒ සල්ලාලකම් කරන තැනැත්තාද ලාමකයි. ඊළඟට අන්සතු දේ පැහැර ගන්නා තැනැත්තෝ ලාමකයි.
සටක කපටකම් කරගෙන නැති ಗುಣ මවාපාගෙන පවිතු අදහස් වලින් යුක්ත වෙන්න ඔක්කොමලා ලාමකයි. ඉතින් ඒ ලාමක ඈයන්ව මේ මගේ සතා දන්නවා කිව්වා. මේක දැන් මගේ අතින් මිදිච්ච ගමන් ඕකුම්ව කනවා කියලා රාජ්‍යරුවෝ මේ සක්දෙව් රාජ්‍යරුවෝ මේ සුනකයව අත්හැරියා. අත්හැරපු ගමන් මේ සුනකයා අර මහා සුවිශාල දත් විදාගෙන ඒ දත් විදහා ගත්තාම ලොක්කු නේත්‍ර පලං කෙසෙල් ගෙඩි වගේ දෙවන්ත දත් දැක්කම ඇඟ ලොමුඩහගන්නලා යනවා. මේ දත් මේ සමන්ගේ කට අයාගෙන අර මිනිසුන්ගේ ඇඟට ඔහොම පැන්නා. දැන් පයින්නකොට ඔක්කොමල බය වෙන්නේ නැන්ද? ඇයි හේතුව? සුනකයාගේ ගොදුරු සෙට් එක තමයි මේ ඉන්නේ. ඒ ඔක්කොමලා වෙලාමක ගති වලින් යුක්ත වුණා. බල්ලා පැනපු ගමන් අනේ මං ඉවරයි කියලා බය වුණා. බය වෙනකොටම බල්ලා නොපෙනී ගියා. අර අමුතු වේශයකින් හිටපු මේ සක්දෙවිඳු හැබැයි දිව්‍ය වේශයෙන් පෙනී හිටියා. පෙනී හිටලා උසීනර රජුරුව ප්‍රධාන අර පිරිසරට මේ ගිගුම් නාද දෙදී බණක් කිව්වා. බොහොම සැර බණක්. එම්බා මහරජ මම වනාහි සක්දෙව් රජ වෙමි. මනුලොව නරයන් දන්නේ නෑ මේකෙන් චුත වෙන හැම එකාම සතර අපාය යනවා බොල. දෙව්ලොව උපදින්න එකෙක් නෑ. මේ ලෝකෙන් නැසෙනවා. මට මේ නරයින්නේ පරලොව උපත ගැන හරි දුකයි. මේකුන්ට හොඳින් කීවාට තේරෙන්නේ නැති නිසායි මේ ලෙසින් කියන්න සිද්ධ වුණේ. ඒ නිසා මහරජ දැන්වත් රටවැසියාද සමග තොප පන්සිල් දස අකුසල් පන්සිල් මේ පස්පව් දස අකුසල් නොකර හිටපන්. සමාදන් වෙන සිල්පද හොඳට රැකපන්. දස කුසල් කරපන්. දැන් මේ කවුද කියන්නේ? සක්දෙවිඳු. බොහොම සැරයි මේවා. සැර වුණාට පින්වතුනි මේ යහපත නෙමෙයිද? සැරට කිව්වට මේ කියන්නේ ඇත්තනේ. පොඩක් රළුයි තමයි වචන. කරපන් දීපන් කියලා තමයි මේ කියලා තියෙන්නේ. කියලා තියෙනවා දන් දීපන්, ඊර්ෂ්‍යා නොකර හිටපන්, මෙත්සිත වඩාපන්. හැබැයි අදින් පස්සේ උඹ මාගේ වචනේ නොකළෝතින් නුඹලා දැනගන්න ඕන මං කරන දේ විනෝදින් කල් ගෙවලා පරලොවයන්ට කලින් පිනට ප්‍රමාද වුණොත් එහෙම මං යලි බලා ගන්නම් කියලා බය කළා. හොඳටම බය වද්දලා හිට එදා සක්දෙවිඳු නොපෙනී ගියා. ඒ දෙවියන්ගේ අර දේවානු භාවයත් එක්ක මේ කරපු වැඩේ කොච්චර මිනිසයාගේ ජීවිතයට කාවැදුනාද කියලා කියන්න පිංගුතුනේ. එදා ඉඳලා උසීනර රජුරුවෝ යනිත් ඔක්කොමලා නැවැත්තුවා වැරදි වැඩ. නවත්තලා හෙට හොඳට පිළිවෙත් පුරන්න පටන් ගත්තා. නැවතත් සිල්වතුන්ගේ යුගයක් උදා වුණා. කාශ්‍යප බුදුසසුන තව දහසක් අවුරුදු ලොව බැබළුණා. ඉතින් ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කරලා අවසානට භික්ෂුන්ට වදාලා මහණෙනි ඕන් ඔය විදිහට තථාගතයන් වහන්සේ මේ ජීවිතේ පමණක් නෙවෙයි පෙර ආත්මවලත් ලෝ සතුන්ගේ යහපත වෙනුවෙන් හැසිරුණා. මහණෙනි දා සුනක වෙස්ගත් මාතලිව හිටියේ අපගේ මේ ආනන්දයෝ මිනිසුන්ට අවවාද දී මහජනයාව යහමගට ගත්ත සක්දෙවිඳුව සිටියේ මහා බෝධිසත්වයෝ වන මමය කියලායි භාග්‍යතුන් වහන්සේ මේ මහා කන්න ජාතකය අවසන් කළේ. මහා කන්න ජාතකයේ නුවණ වැඩෙන බෝසත් කතා 46 පොතේ අන්තර්ගතයි. පින්වතුන්ලා යලි යලිත් කියවන්න. ಕೇವಲ මේ සොඳුරු දහම් කාරණා ජීවිතයට ගලපාගෙන අපටත් ගෞතම සාසනය තුළ අපේ තියෙන දුර්වලතා බැහැර කොටගෙන අපේ ජීවිත තුළ ඊතා සොඳුරු ගුණ උපදවාගෙන ගෞතම සසුනේ පිහිට පිලිසරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන කොට සදෙව්ලෝකවාසී සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් ලංකා භූමිය සොරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවියෝ පිණින් සතුටුව
ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. මීට වර්ෂ 13කට ඉහතදී මිය පරලොව යන්ට යෙදුනා වූ පින්වත් ජයසීලී වීරතුංග මෑණියන් හට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. මෑණියන්ගේ ජන්මදිනයේ යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාසේ 7 වෙනිදාට. ඉතින් මේ මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන්ව මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා. ඒ වගේම මියගිය නිලෝෂ අබේනායක මහත්මයාටත් පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන සදහැවතුන්ලගේ නමින් මියගිය සියලු ඥාති සමූහයා මේ පිණින් සැපවත් වී ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින දයාරත්න වීරතුංග පියාණන්ටත් සතිනි අබේනායක දුවටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් මිනුකා වීරතුංග මහත්මිය අද ධර්ම දාන සිදු කළේ. එතුමියට විශේෂයෙන් අපි සෙත් පතනවා විදේශගතව ගෙවන තමන්ගේ ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේම ගත කරන්නට ලැබේවා. පවුලේ සියලු දෙනාට මේ සියලු පින්වල අනන්ත පුණ්‍ය ආශිර්වාදයත් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආරක්ෂා රැකවරණයත් සැලසිලා තම තමන් කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා වෙත්නම් සියල්ල දුරු වී සැනසෙල්ලේම දිවිගවන්ට ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම සාසනේ කලන මිතුරු ඇසුරේ පින් පුරාගෙන දහමේ හැසිරී ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.